නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතු අරිහතෝ සම්්‍යක් සම්බුද්ධ රාජෝත්තමයන් වහන්සේට මාගේ নমස්කාරේ වේවා. සාදු සාදු සාදු. පින්තුනේ අපේ මාතෘකාව හිතන්නට යමක්. ඒක යටතේ මේ මල්ලි සඳහන් කරලා තිබ්බේ මදා කරගත්ත දෙයක් කියලා. මේ පිළිබඳව තමයි අපි දිගින් දිගට කතා කරගෙන ඉන්නේ. නමුත් මූලික මාතෘකාව කර්මය පිළිබඳව. ඊගේ සතියේට ඉස්සෙල්ලා සතියේ අපි පිළිබඳව හැඳින්වීමක් එහෙම නැත්නම් විග්‍රහයක් කරගෙන එන අතරතුරේදී අවසාන කාර්යය අපි වෙන් කරගත්ත පෞල් ජීවිතය පිළිබඳව පොඩ්ඩක් ඔබ සමග සාකච්ඡා කරන්නට. ඒකට හේතුවක් මම මතක් කළා. සමහර ඇත්තෝ මේ කාල පරාසය තුල තමන්ගේ පෞල් ජීවිත අවුල් සහගත තත්ත්වයටපත් වෙන බව විටින් විට ප්‍රකාශ කරනවා. පොඩි පොඩි ගැටලු හිතාමනාපකම් අසන්තෝෂකම් තියෙනවා. ඒකට අදාළව තමයි අර මා යසෝදරා දේවී පිළිබඳව කාරණා ඉදිරිපත් කරගෙන ඔබට සටහන් කළේ. ඇත්තටම මම සතුටුයි ඒ කාරණා ඉදිරිපත් කරන්න ලැබීම ගැන. ඒකට හේතුව මට ලැබිච්ච දුරකථන ඇමතුම. ඒකෙන් මම සතුටු වෙනවා. ඒක ප්‍රතිඵලයක් ගැන. අවුල් විරසක වෙලා අවුල් වෙලා යම් තීරණයකට බැසගෙන තිබිච්ච අවස්ථාවක මේ ධර්ම සාකච්ඡාව අහන්නට ලැබුණා. ඉන්පස්සේ තීරණය කළාය නැවතත් අපේ නොහොද නෝකඩුකම් අමනාපකම් විරසකකම් අමතක කළා දාලා පැත්තකට දාලා දරුවන් වෙනුවෙන් කේක් මව් කෙනෙක් ඌමනා නිසා අපි නැවතත් සමගියෙන් කාලය ගත කරමුයි කියන නිගමනය. මම සතුටු වෙන්නේ මේකටයි. එක්කෙනෙක් හරි එක පවුලක් හරි මේකෙන් යහපතක් සිද්ධ කරගත්තායි කියලා ඒ සතුට මට තියෙනවා. ඒ වගේම අපි මේ කරන සාකච්ඡා පිළිබඳව සමහර ඇත්තෝ දැනුවත් වෙනවා. මම නැවතත් මතක් කරන්නේ අපි යමක් ඉගෙන ගන්න ඕනේ. ඒ නිසා හැමතිස්සෙම කියනවා වගේ අදත් මතක් කරනවා ඔබට පොතක් පෑනක් අතේ තියාගෙන මේ ධර්ම සාකච්ඡාවට සහභාගී වෙන්න පුළුවන් නම් ඒ අවශ්‍ය කාරණා සටහන් කරගෙන ඉඩ තිබෙන වෙලාවක ඒවා පරිශීලනය කිරීම තුළින් ඔබගේ ධර්මඥානය දියුණු කරගන්නට ඔබට අවස්ථාව තිබෙනවායි කියලා. පවතින වාතාවරණය පිළිබඳව නැවත නැවත මා ඔබට මතක් කරන්න බලාපොරොත්තු නැහැ. හැබැයි එක දෙයක්. ගෙදර දොරේ සමගියෙන් ජීවත් වෙන්න. ප්‍රශ්න තියෙනවා හැම කෙනෙකුටම. ප්‍රශ්න අපිට निराකරණය කරගන්න බැරි කමක් නැහැ. සමහර ඇත්තන්ට ප්‍රශ්නයක් නැති එකත් ප්‍රශ්නයක්. එහෙම වෙන්න උවමනාවක් නැහැ. නිසා අපිට බුදුහාමුදුරෝ දේශනා කරපු ධර්මයේ අපේ ජීවිතේ මෙලව ආලෝකමත් කරගන්නට නිවන පැත්තකින් තියන්න. මම මේ නිවන එපා කියන එක නෙවෙයි කියන්නේ. ඒක අවශ්‍යයි අපිට. ඒ නිවන් අවබෝධයට සඳහා අපට උවමනා ඒ අවබෝධයට පෙර ආතුව අපිට උවමනා කරන අපේ ජීවිතය යහපත් කරගන්න. පෞල් ජීවිතය යහපත් වෙන්න ඕනේ. ස්වාමියාගේ භාර්යාවගේ ජීවිතය යහපත් වෙන්න ඕනේ. ඕනෝන්ගේ යුතුයකම් ශක්ති ප්‍රමාණයෙන් ඉටු වෙන්න ඕනේ. මේ ටික අපි හරියට ඉටු කරන්නේ නැතුව අපි මේ නිවනක් ගැන බලාපොරොත්තු වෙන්න නම් එපා. යුතුයකම් ටික හරියට ඉටු කරන්න.
එතකොට මේ පරිසරේ ස්වයංක්‍රීයව සකස් වෙයි ඔබට ඔබගේ අවශ්‍ය කරන නික්කර්මයේ සඳහා. හොඳයි. ඒ ටික ඔබ ඒ විදිහට මතක තියාගෙන අපි දැන් නැවත යනවා මූලික මාතෘකාවට. කර්ම. මේ අද මේ සාකච්ඡාව මේ වැඩසටහන අපි මේ මාතෘකාව මේ අද දවසේ සාකච්ඡා කරලා අවසන් කිරීමට මා බලාපොරොත්තු වෙනවා. දැන් මොකද අවස්ථා හතරක්ම අපි මේ පිළිබඳව කතා කළා. ඉතින් මේ වස් කාලේ ඔබ දන්නවනේ මේ වස් කාලය තුල විශේෂයෙන් අපි හාමුදුරුවෝ විතරක් නෙවෙයි ඔබත් කිසියම් ආකාරයක ගුණධර්ම ජීවිතයට එකතු කර ගන්නට වෙරවීර්ය වඩන කාලයක් අමතක වෙලා තියෙනවා. හේතුව පන්සලට එන්න විදිහක් නැහැ. නිතර මේක මතක් කිරීමක් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ අවස්ථාවකදී තමයි යටත් පිරිසෙන් අපිට ඒක මතක් කරන්නට අවස්ථාව තියෙන්නේ. ඒ නිසා මම මතක් කරන්නේ මේක ඔබ මතක තියාගන්න. වස් කාලය අපි ගුණධර්ම පුරන කාලේ. යටත් පිරිසෙන් එක පුංචි දෙයක්වත් ඔබේ ජීවිතයට එකතු කර ගන්නට උත්සාහ කරන්න. ගුණයක්. එතකොට ඔබට සතුටු වෙන්න පුළුවන්. මේ වස් කාලය තුල අපි බණ ඇහුවා විතරක් නෙවෙයි. ආගමික කටයුතු වලට ගෙදරින් ඉඳන් සහභාගී වුණා විතරක් නෙවෙයි. මෙන්න මේ හොඳ දේ මම මගේ ජීවිතේ එකතු කරගෙන තියෙනවා කියලා ඔබේ දුවා දරුවන්ටත් ඒ පණිවිඩය දෙන්න. හොඳයි. දැන් සුපුරුදු විදිහට මගේ ලෑල් උපයෝගී කරගෙන මා බලාපොරොත්තු වෙනවා අද මේ මාතෘකාවේ අවසාන කොටස ඔබ සමග සාකච්ඡා කිරීමට සම්බන්ධ වෙන්නට. මතකයිනේ මාතෘකාව මම නැවත මතක් කරන්නේ මොකද්ද? කර්ම. කර්ම කියලා කියපුවාම ඔබට මතකයිනේ අපි මතක් කරුවා. මම අපහ මේක ලියන්නම් කර්ම. මං කිව්වා මේක කිරීම කියලා. කිරීම. ඒකට මතකයිනේ බුදුහාමුදුරුවන් වහන්සේ මේක දේශනා කළේ කොහොමද කියලා? චේතනාහම් භික්ඛවේ කම්මං වදාමි. මතකයිනේ? ඔව්. මේ මොකද්ද මේ කියන්නේ? චේතනාව සිතවිල්ල මුල් කරගෙන අපි කරන ක්‍රියාව කිරීම. තේරුණානේ? එතකොට සතෙක් මරන්න ඕනයි කියලා චේතනාව තුලින් ඔබ සතෙක් මරනවා. හොරකම් කරන්න ඕනයි කියන චේතනාව තුලින් ඔබ හොරකම් කිරීමක් කරනවා. එතකොට කාමයේ වරදව හැසිරෙන්න ඕනයි කියන චේතනාව තුලින් ඔබ ඒ ක්‍රියාවේ යෙදෙනවා. බොරු කියන්න ඕනයි කියලා චේතනාවෙන් ඔබ බොරු කියනවා. මේ විදිහට චේතනාව මුල් වෙලා කරන ක්‍රියාව කම්මං වදාමි. කර්මයේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා. එතකොට අපි කායන වාචාය මනස ඔන්න අපි කියනවා දොරටු තුනක්. ඔබ දන්නවනේ දොරටු තුන අපි ඒකට කියනවා තුන් දොර කියලා. කය වචන සිත. එතකොට කයනොත් අපි මේව කරනවා. හරි? වචනෙනුත් අපි කරනවා. සිතෙනුත් අපි නොකල ක්‍රියා කරනවා පේන්නේ නැතුණාට අපි කරනවා. දැන් මේ වෙලාවේ ඔබ ගැන ඔබ හිතන්නකෝ. ඔබ මාදිහා මේ දේශනාවට මේ සාකච්ඡාවට ඇහුම්කන් දෙනවා වගේ මට පේනවා. ඒ කියන්නේ ලස්සනට වාඩි වෙලා නිශ්ශබ්දව ඉන්නවා. එතකොට කය හොඳයි. වචනේ හොඳයි. ඔබ දන්නවද ඔබේ හිතට මොකද වෙලා තියෙන්නේ කියලා? අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අහනවා වගේ ඔබ හිතියට ඔබ අහන්නේ නැහැ. ඔබේ හිත වෙන කොහෙවත් දුවනවා. ඒක තමයි අපේ හිතේ හැටි. ඒ දුවන්නේ මොකද? ගත්ත අරමුණු තියෙනවා. ආරම්මණය. ඒ අතීත ආරම්මණයකට අපේ හිත දුවනවා. ඒ අල්ලගත්ත දෙයක් තියෙනවා නම් ඒකට අපේ හිත දුවලා අපි ඒක වටේ දුවනවා. කාපු දෙයක් ගැන, හිතපු දෙයක් ගැන, කරන්න තියෙන දෙයක් ගැන මොකක් හරි අතීතේ වෙන්න පුළුවන්, අනාගතේ වෙන්න පුළුවන්. එතකොට මේ හැම අවස්ථාවකදීම ඔබ මතක තියාගන්න. නැවතත් මම කියන්නේ අපි අවදි වෙලා හරි? අවදි වෙලා නිින්දට ගිහින් අපේ සිත භවාංගයට වැටෙනකම් මම නැතර කියන දෙයක් භවාංගයට වැටෙනකම් ඒ කියන්නේ තද නිින්ද. මොකද්ද මේ තද නිින්දයි කියන්නේ?
අපිට හීනක් නොපෙනෙන පොඩි වෙලාවක් තියෙනවා. අන්න ඒක තමයි භවාංග. ඒ කියන්නේ අපේ සිත භවාංගයට වැටෙනවා. ඒ භවාංගයේ සිටේදී කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකට බලන්න කොච්චර පොඩි වෙලාවක්ද අපි කර්ම නොකර ඉන්නේ කියලා. අනිත් සෑම වෙලාවකදීම අපි මොනවද කරන්නේ මේ රැස් කරනවා. එතකොට ඔබ නිකන් හිතලා බලන්න. අපි අවදි වෙච්ච වෙලාවේ ඉඳලා හිත අර චූටි වෙලාවක් තද නින්දට වැටෙනකම්ම අපි කර්ම රැස් කරනවා නම් කොහෙද මේව රැස් වෙලා තියෙන්නේ? කොහෙද මේව රැස් වෙන්නේ? මම කිව්වනේ අතීත සංසාරේ මෙතන පටන් ගත්තා. අනුමතග්ගෝ යම් භික්ඛවේ සංසාරේ උබ්බාකූට නිපඤ්ඤායති. මෙතන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මේ පටන් ගත්ත තැන බුදුහාමුදුරන්ගේ ඥාණයටවත් විශේෂ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කොතනද අපි මෙතන පටන් ගත්තේ සංසාර ගමන. එතකොට එතන මේ සංසාර ගමනේ ඒ පටන් ගත්ත තැන කොතනද කියලා බුදු කෙනෙකුටවත් විශේෂ වෙන්නේ නැත්නම් එතන ඉඳලා අපි මේ මොනවද කරගෙන ඇවිල්ලා තියෙන්නේ මේ. එතකොට මේවා තියෙන තැනක මම කිව්වනේ හැම ක්‍රියාවක්ම හැම දෙයක්ම සටහන් වෙනවා. every action is recorded කියලා මම කිව්වනේ තියෙනවා. දැන් මේ මල්ලි කරන්නේත් ඒක. ඔය තියෙන tempat වෙලා තැනක. ඒක අපේ විඥාන ශක්තිය තුල ඒක තියෙනවා. එතකොට මේවා අපි කොතනකදී හරි එනවා ඉස්සරහට. ඒ නිසා අපි අපේ ජීවිතය පිළිබඳව අපේ ක්‍රියාකාරකම් පිළිබඳව අපේ වචන පිළිබඳව අපේ සිතන සිතවිලි පිළිබඳව අපි කොයිතරම් කල්පනාවෙන් අවදියෙන් ඉන්න ඕනේද කියන එක මතක් කරගන්න ඕන. අවදියෙන් ඒකට පාවිච්චි කරපු වචනේ තමයි සති. හරි? සති. මෙන්න මේක තමයි අපිට උමනා කරන්නේ. සතිය. ඔය භාවනා පන්ති වලට යන පින්නතුන් දන්නවනේ හැමතිස්සෙම පාවිච්චි කරන වචනේ සතියින් ඉන්න. මේක හරි වටිනවා. අපි ළඟ නැත්තේත් මේකයි. අපි මේක ඇති කරගන්න උත්සාහ කරමු. හොඳයි. එතකොට දැන් මේ කතා කරගෙන ඇවිල්ලා මම ආපහු පහුවට යන්න බලාපොරොත්තුවක් නැහැ. නමුත් එකක් අපි මතක තියාගන්න ඕනේ. මොකද්ද කෙනෙක් හිතනවා නම් මේ ඔක්කොම කර්මයෙන්ද සිද්ධ වෙන්නේ කියලා නෑ. මම කියවනේ න්‍යාම ධර්ම පහක් තියෙනවා කියලා. එක න්‍යාම ධර්මයක් තමයි කම්ම න්‍යාමය. එතකොට පහෙන් එකක්. මේ සියල්ල සිදු වෙන්නේ කර්මයෙන් නෙවෙයි. එතකොට අපි මතක තියාගන්න ඕනේ කෙනෙක් හිතන්න පුළුවන් කර්මයේ තියෙනවා නම් මේ සියල්ල සිද්ධ වෙයි කියලා නෑ. කර්මයක් එක හේතුවක්. හැබැයි අපි උත්සාහ කරන්න ඕනේ. අපි ඒකට කියනවා වීරිය කියලා. එතකොට කම්ම වීරිය. මේ දෙක හරියට අර රේල් පිලි දෙක වගේ. ඒක උඩ තමයි ගමන් කරන්නේ. එතකොට අපේ ජීවිතයත් ඒ වගේ. කම්ම වීරිය. අපි උත්සාහ කළේ නැත්නම් අපිට ලැබෙන්නේ නැහැ. උත්සාහ කළත් මතක තියාගන්න මේ ශක්තිය කර්මය අපි ඒක ලැබීමට සුදුසු නැත්නම් අපිට ලබන්න බෑ. මේ දෙකම තියෙන්න ඕනේ. නිදර්ශනය. මහා බෝසතාණන් වහන්සේගේ ජීවිතය අරගෙන බලන්න. මම මතක් කළා ගිය සතියේ යසෝදරා කතාව ප්‍රවෘත්ති කරනකොට දීපංකර පාදමූලේ මේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරගෙන එන තැන. හරි? එතකොට ඒ දීපංකර පාදමූලයේදී ඉඳන් උන්වහන්සේ මොකටද මේ ආවේ? බුද්ධත්වය අවබෝධ කර ගැනීමට පාරමී පුරාගෙන. එතකොට පස්චිම භවික සිද්ධාර්ථ සිදුවන් ඉපදිලා. එතකොට අනාවැකි ප්‍රකාශ කළානේ. මොනවද කිව්වේ? කවදා හරි මෙතුමා සක්විති වෙනවා. සක්විති රජු වෙනවා. තවත් අනාවැකිය. කවදා හරි මෙතුමා සියල්ල අතහැරලා දාලා ගිහිල්ලා බුද්ධත්වය අවබෝධ කරගන්නවා. එතකොට අනාවැකි දෙකක් තියෙනවා. සක්විති වෙනවා. ගිහිගේ හිටියොත් ගිහිගේ අතහැරලා ගියොත් බුදු වෙනවා. ඒකට එතුමාට ගිහිගේ අතහැරලා ගියා බුද්ධත්වය අවබෝධ කරගන්න. එහෙනම් ගිහිල්ලා අර ඇසුත බෝරුක යට වාඩි වෙලා ඉඳගෙන පළක් බැඳගෙන උන්වහන්සේට ඉඳ තිබ්බා. සංසාරේ මම පාරමී ධර්ම පුරාගෙන ආපු බව සත්‍ය නම් මට බුදු බව ලැබේවා නෑනේ. උත්සාහ කළා. අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කළා.
ඒ මොකටද? අර වීරිය. වීරිය ඒකයි මම කිව්වේ. ශක්තිය වීරිය මේ දෙකම තියෙන්න ඕන. ඒ නිසා අපි හොඳට තේරුම් ගන්න මේ න්‍යාම ධර්මයේ පිළිබඳව. මේක විශ්ව න්‍යාම ධර්මය. හරි? ඒකට දැන් අද මම ඔබට කියා දෙන්න යන්නේ මේකේ තියෙන කොටස් පිළිබඳව. දැන් මේ කොටස් ගැන අපි සඳහන් කරලා තියෙනවා. ඕද මෙන්න මේ ඔබ මතක තියාගන්න. පටන් ගන්න අද. මේකේ තියෙනවා පිළිවෙල. පිළිවෙල. එකක් පළවෙනි එක ගරුක කර්ම. ඊළඟට දෙක ආසන්න. මේ කර්ම කිව්වට මේ විපාක ආසන්න ගරුක කර්ම ආසන්න කර්ම. ඊළඟට තුන ආචින්න. හතර අටත්ත. හරි? දැන් අපි බොහොම සරලව පාවිච්චි කරන වචනයක් තමයි මොනවා කරන්නද මේක මගේ කර්මය කියලා. මේ වචනේ වැරදි. මේක මගේ කර්ම විපාකයක්. ඒක තමයි හරි වචනේ. මේක මගේ කර්ම විපාකයක්. ඇයි? මේ කර්ම අපි දැන් කරන්නේ. දැන් අපි කර්ම කරනවා. එතකොට කිරීම සහ විඳීම. කිරීම සහ විඳීම. එතකොට මේ කරන හැම කර්මයක් මම කියවනේ දෙකක් කියලා. හොඳ කර්ම නරක කර්ම. එතකොට හොඳ විඳිනවා. විඳිනවා කියන්නේ සතුටයි. සතුටුයි. එතකොට නරක විඳවනවා. විඳවනවා ඒක දුකයි. අපි මේක එච් අකුරෙන් දැම්මොත් හැපි. මේක ඒක අපි සෆරින්. සෆර් කරනවා. හරි? දැන් පේනවනේ. හොඳ නරක. එතකොට මේක තමයි මේ. මම කරනවා එක්ක හොඳ එක්ක නරක. ඒ කියන්නේ එක්ක විඳිනවා එහෙම නැත්නම් විඳවනවා. එතකොට මම මේ වර්තමාන ජීවිතේ ඔබ අපි හැමදෙනාම විඳිනවා නම් කාගවත් වැරද්ද නෙවෙයි. මගේ වැරද්ද අතීත සංසාරේ මං කරපු ඒවා විපාක. විඳවනවා නම් ඒත් අතීත සංසාරේ මම කරගත්තා වූ අකුසල කර්මයන් වල විපාක. නමුත් අපි චෝදනාවක් දෙනවනේ. අපි චෝදනාවක් දානවා. මොනවද කරන්නේ? මේ විඳවන්නේ මේ මිනිස්සයා හින්දා. දැන් සමහර ඔය ගෙවල් වල තියෙනවනේ. මට මේ විඳවන්න උනේ මේ මිනිස්සයා හින්දා. නැත්තම් මේ ගෑනු මිනිස්සයා හින්දා. නැත්තම් අරයා හින්දා. නැත්තම් මෙයා හින්දා. එහෙම එපා. ඒ විඳවීම අතීත සංසාරේ මම කරගත්ත කුසල හෝ අකුසල කර්මයක විපාකයක්. විඳිනවා නම් සතුටුයි, විඳවනවා නම් දුකයි. තේරුණානේ? ඉතින් මේක අපි තේරුම් අරගෙන දැන් මේ විග්‍රහයට හිත යොමු කරන්න. මොකද්ද මේ කියන්නේ? ගරුක කර්ම. අපි මේ ජීවත් වෙන කාලේ කිරීම කරනවා. ගරුක කියලා කියන්නේ බොහොම බරපතල ඒවා. ඒක කියන වේයිට් කර්ම. වේයිට් කියලා කියන්නේ බරයිනේ. අපි කරගන්න බර කර්ම. ඒකට තමයි ගරුක කර්ම කියලා කියන්නේ. එතකොට මේ මොනවද ගරුක කර්ම කියලා පින්නතුන් දන්නවද? මොනවද ගරු කර්මය කියලා කියන්නේ? ඔව්. කුසල පැත්තෙනුත් තියෙනවා අකුසල පැත්තෙනුත් තියෙනවා. මොනවද අකුසල පැත්තෙන් ගරු කර්ම? හරි. පංච ආනන්තරීය කර්ම මතක තියාගන්න. මොනවද? පංච ආනන්තරීය කර්ම අකුසල පැත්තෙන් පංච ආනන්තරීය. හරි? කුසල පැත්තෙක් තියෙනවා. අපි මේකට කියනවා අභිධර්මයේ ඉගෙන ගන්නවා නම් මහාගත කර්ම. මහාගත. ඒ තමයි අභිඤ්ඤා කියලා අපි කියමු. අභිඤ්ඤා. ඔය ධ්‍යාන අභිඤ්ඤා කියලා අපි කතා කරනවානේ. අන්න ගරුක කර්ම.
එතකොට ගරුක කර්ම අකුසල පැත්තෙන් පංච ආනන්තරිය කුසල පැත්තෙන් හොඳ පැත්තෙන් ගත්තොත් මහග්ගත කුසල අභිඥා ධ්‍යාන. පැහැදිලිනේ? හරි. දැන් පංචානන්තරේ කර්ම මොනවද කියලා මම විග්‍රහ කරන්න ඕනේ නැහැනේ. ඔබ දන්නවනේ. මොනවද? මා මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, ඊළඟට බුදුහාමුදුරන්ගෙන් ලේසල වීම, ඊළඟට සංඝ බේදය. හරිනේ? මතක තියාගන්න. මේ පහෙන් අපි කියමු යම්කිසි පුද්ගලයෙක් මේ ආනන්තරේ කර්ම පහම කළා කියලා. එතකොට ගරු කර්ම පහක් කරලා තියෙනවා. හැබැයි මේ පහම කළාට එකයි එයාට විපාක වෙන්නේ. පැහැදිලිනේ? එකයි. ඒකට කුසල කර්ම. දැන් මොකද්ද මේකේ තියෙන විශේෂත්වය? යම්කිසි පුද්ගලයෙක් මේ ජීවිතයේදී යම් ගරුක අකුසල කර්මයක් කරලා තිබුණොත් ඒ කාන්තෙන් ඒ පුද්ගලයාට ඒ අකුසල කර්මයේ විපාක ඊළඟ භවයේ, ඒ කියන්නේ මේ ජීවිතේ නෙමෙයි ඊළඟ භවයේ ඒ කාන්තෙන් ඒක විපාක විඳින්න වෙලා මොන තරම් පින්කම් කරලා තිබුණා. අන්න ඒකයි ගරු කර්මය කියලා කියන්නේ. එන්නනේ. එතකොට කුසල පැත්තෙන් අභිඥා ඒවා මේවා ලබාගෙන තියෙනවනම් මොකද වෙන්නේ? මරණින් පස්සේ එයා ඒකට අවශ්‍ය කරන ඒ සුදුසු භවයක හොඳ භවයක උත්පත්ති ලැබෙනවා. පැහැදිලි? ඔව්. අපි ඒකට කියනවා ගරුක කර්මය කියලා. ඊළඟට මෙන්න මේක දෙක. මේක හරිය වැදගත්. ආසන්න කම්ම. මොකද්ද මේ ආසන්න කම්මයි කියලා කියන්නේ? ඒකට අපි ආසන්න කම්ම කියලා කියන්නේ දැන් මරණාසන්න වෙලාවේදී අපි කරන දේවල් තියෙනවා. ඒ කියන්නේ මැරෙන වෙලාවේදී. එහෙම නැත්නම් යම් කිසි ක්‍රියාවක් කරපු වෙලාවකදී අපි මැරෙනවා. අපි කියමු පන්සලට ගියා, බුදුන් වැඳ සිල් ගත්ත, සමහර වෙලාවට මැරෙන්න පුළුවන්. එතකොට මරණාසන්න වෙලාවේදී ඔය අපේ ගම්බද පිරිස් ඉස්සර තිබුණා පුතක්. අහලා තියෙනවද? ඒක තමයි පින්පොත. පින්පොත. මං ඔයිට කලිනුත් කිව්වානේ අපි කරපු ඔක්කොම ඔය ගියේ ගමන් විනෝද ගමන් අරවා මේ ඔක්කොම දාලා USB එකේ දාලා ලාච්චිය දාලා තියාගන්න කරපු නරක ඔක්කොම හිතේ තියාගන්න කියලා. මං කියවනේ ඒක පොඩ්ඩක් වෙනස් කරන්න කියලා. දැන් කරන හොඳ දේවල් එක USB එක දාලා හැමතිස්සෙම අහන්න. නරක දේවල් ලාච්චිය දාගන්න. ලොක් කරන්න එපා. නැත්තම් පොතක් කරන් ලියන්න පින්පොත. මං අහවල් දවසේ සිල් ගන්න ගියා. අහවල් දවසේ භාවනා පන්තියට ගියා. අහවල් දවසේ ධර්ම සාකච්ඡාව කළා. අහවල් දවසේ දන් ටිකක් දුන්නා. අහවල් දවසේ වන්දනා ගමනක් ගියා. දුප්පත් මිනිසෙකුට උදව්වක් කළා. මේ පින්පොත. එතකොට මේවා ආසන්න කම්මයි කියලා කියන්නේ මේ මරණාසන්න වෙලාවේදී එක්ක කෙනෙක් ඇහෙන්න සලස්සනවා. ඒකට තමයි කියන්නේ death proximate කම්ම. මරණයේ ආසන්නයේදී අපි කරන ක්‍රියාව. දැන් මැරෙන්න කිට්ටු වෙලා ඉන්නකොට මෙයාගේ මේ දැන් ආසන්නයි මරණය කියලා තේරුම් ගත්තාම හැබැයි අපේ සෝත විඤ්ඤාණ කන මේක වැඩ කරනවායි කියලා තියෙනවනේ. ඒ අන්තිම වෙනකම්. ඒ නිසා තමයි පිරිත් ටිකක් අහන්නේ, බණ ටිකක් කියවන්නේ. එයාට කරපු හොඳ දේවල් නැවත නැවත මතක් වෙන්න ඇහිඳ සලස්සන්නේ මේ ආසන්න කර්මය හොඳ කරන්න. ඇයි? මේ ආසන්න කර්මයෙන් එනවා චුතිසිත. චුති ඊළඟට පටිසන්ධිනේ. හරිනේ? ආසන්න කර්මය හොඳ නම් චුතිය හොඳයි. චුතිසිත හොඳයි. පටිසන්ධිය හොඳයි. ආසන්න කර්මය නරකයි. එතකොට චුතිසිත නරකයි, පටිසන්ධිය නරකයි. මම මේක විශේෂයක් කළේ, හැමේ හයිලයිට් කළේ ඇයි දන්නවද? අපි සමහර වෙලාවට මේ ගැන එච්චර සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒ සැලකිලිමත් නොවෙන නිසා අපි මේ මරණාසන්න වෙලාවේදී ඉන්න කවුරු හරි පුද්ගලයන් අපි නොදැනුවත්කම නිසා හෝ බරපතල අයහපතක් ඒ පුද්ගලයාට සිද්ධ කරනවා. මොකද්ද? අපි දන්නවා නම් අපි දැන් මේ මරණාසන්න වෙලාවේ ඉන්නේ.
එයාට නිදහසේ මැරෙන්න දෙන්න. එයා ළඟට ඇවිල්ලා අඬන්න වැළපෙන්න අනේ අම්මේ අනේ තාත්තේ අපි අතහැරලා යන්න එපා අරක එපා මේක එපා කී කෑ ගහනවා. මට පුංචි දෙයක් ඔබට මතක් කරන්න ඕන. දවසක් ඔය වගේ දෙඩෙක් බලන්න මං ඉස්පිරිතාලෙට ගියා. අවසාන මොහොතේ කියලා කිව්වේ. හැබැයි තුන්රාගේ පිටේ තාම ජීවත් වෙනවා. බොහොම වෛද්‍යවරු හැබැයි කියලා තිබ්බා මෙයා තව වැඩි වෙලාවක් ජීවත් වෙන එකක් නැහැ කියලා. එයාගේ ඇඳ පෙනි බෑනා ලීලිලා කතා කරනවා. මොනවද කතා කරන්නේ? මේ මරණය කරන හැටි. මරණයෙන් පස්සේ වෙන දේවල්. එම්ම මිනිස්සු මැරිලත් නැහැ තාම. දෙන්න මං අතන යනවා මට ඇහෙනවා දැන්. මං කල්පනා කරා මේ මොකද්ද මේ කරන්නේ මේ මිනිස්සු මෙතන ඉඳගෙන. බැරි වෙලාවත් අර මිනිහයාට මේක ඇහුනොත් මොනවද හිතන්නේ මම මැරෙන්න කලින් මාව මරලා ඉවරයි. මම මැරෙන්න කලින් මේ මිනිස්සු මගේ පෙට්ටියත් හදලා ඉවරයි. මැරෙන්න කලින් දානේ දීලත් ඉවරයි. කතා වෙනවා. හිතුනොත් එහෙම බැරි වෙලාවත් මොන හිතෙන්ද මැරෙන්නේ කියලා බලන්න. ඇයි අපි මේක කරන්නේ? මේ නොදැනුවත්කම. අවුරුදු 5කට විතර කලින් රොයල් මෙල්බර්න් ඉස්පිරිතාලෙන් මට දුරකථන පණිවිඩයක් ආවා. ලංකාවේ ඉගෙන ගන්න ආපු ශිෂ්‍ය ළමයි බොහොම අසාධ්‍යයි. ඒ අම්මගේ ඉල්ලීම පිරිත් ටිකක් කියන්නේ. මම ඒ වෙලෙම ගියා. යනකොට ඒ දරුවා ළඟ එක්කෙනෙක් කෙනගෙන පියානෝ එකක් ගහනවා. මොකක්ද වයලින් එකක් ගහනවා. එහෙම. අර අම්මා දරුවා ළඟ හිටියා පුතා ළඟ පුතා මරණාසන්න වෙලාවේ මට ඇවිල්ලා කිව්වා හාමුදුරනේ පුතාගේ අන්තිම ඉල්ලීම මොකද්ද? එයා ආසයි වයලින් එක. වයලිනේ වාදන එක. මේක නවත්තන්නද? නෑ නවත්තන්න එපා. නවත්තන්න එපා. ඒක ගහන්න. ඒක ගහන්න. එයා වයලින් එක ගහනවා. මම පැත්තකින් දැන් පිරිත් කියනවා. ආසන්නකම්. එයාට ඕනේ නිදහසේ මැරෙන්න. අපි කියනවානේ peacefully day. ඒක ඕනේ. මොකද ඒක තමයි මෙතෙන්ට උමන වෙන්නේ. ඒක තමයි ඊළඟ භවයට අපි ගෙනියන්නේ. ඉතින් ඔබ අපි මේක තේරුම් ගන්න නැතුව මොන තරම් අයහපත් විදියට වැරදි විදියට කටයුතු කරලා මේ මැරෙන්න යන පුද්ගලයාගේ ඔළුවට අයහපත් සිතිවිලි ඇති වෙන්න අපි කටයුතු කරලා තියෙනවා නම් වාට කොච්චර වැරද්දක්ද කියලා අපි නොදුනොත් කරලා තියෙන්නේ. තේරෙනවනේ? හොඳට මතක තියාගන්න ඒක. ඊළඟට දැන් ගරුක කර්මයක් නැත්තම් අපි කරලා තියෙන. හරිනේ? ගරුක කර්මයක් අපි කරලා නැහැ. නම් මම ඒක මකලා දාන්න. නැහැ. හරි? අපේ අතින් ඒ කියන්නේ පංචානන්තරේ කර්ම හරි අභිඥා හරි අපි ලබාගෙනත් නැහැ. අපි පංචානන්තරේ කරලත් නැහැ. ඊළඟට එන්නේ ආසන්න කම්ම. මරණාසන්න වෙලාවේදී අර දැන් මං කිව්වනේ පිරිත් කියවනවා බණ කියවනවා කරගත්ත හොඳ මතක් කරලා දෙනවා. එහෙම නැත්නම් දරුවෝ එකතු වෙලා අම්මට හරි තාත්තට හරි සීයට හරි ආච්චිට හරි හැෙන්න දීපල බෙදා ගන්න කතා කරනවා ඇහෙනවා ආසන්නකම්. හරි? එතකොට ආසන්න වෙලාවේදී අපි කරගත්ත කර්ම සමහර වෙලාවට අපි කරගත්ත හොඳ කර්ම ආසන්න කර්ම සිල් අරගෙන ඉඳද්දි මැරෙන්න පුළුවන් බණ අහගෙන ඉඳද්දි මැරෙන්න පුළුවන් භාවනා කරන වෙලාවෙදී මැරෙන්න පුළුවන් පන්සල් ගිය වෙලාවෙදී අපි දන්නේ නැහැ. තේරෙනවද? හරි දැන් ඒක මම විග්‍රහ කළානේ ඒකත් ඉවරයි. එතකොට එහෙම එකකුත් නැත්තම් ආසන්න වශයෙන් ඒ කියන්නේ මරණාසන්න වෙලාවේදී අපි කරගත්ත හොඳ හෝ නරක හෝ කර්මයකුත් නැත්තම් ඊළඟට මොකද්ද වෙන්නේ? ආචින්න කම්ම. ආචින්න. මොකද්ද මේ ආචින්න කියලා කියන්නේ? මේකත් වටිනවා.
ආචින්න කම්ම. ආචින්න කම්ම කියලා කියන්නේ හැබිචුවල් කම්ම. අපි දැන් සිංහල වචනය කියන්නේ මිනිහ හැබිචුවල් කාරයෙක් කියලා. මේ හැබිචුවල්. ඒ කියන්නේ අපි පුරුදු කරගත්ත දේවල්. පුරුදු කර මං නිතර පාවිච්චි කරන වචනයක් තමයි මෙන්න මේක. මොකද්ද? භාවිත මනස. දෙන්නයි භාවිත මනස. අපි පුරුදු කරනවා. හරි? මොනවද පුරුදු කරන්නේ? හොඳ දේවල්. දැන් බලන්න සමහර අපේ අම්මලා කකුලේ හැප්පුණත් අනිච්චන් දුක්ඛේ කියන. හරි? එහෙම නැත්නම් ඊටිවිසෝ භගවා කියන. හරි? ඒ වගේ පුරුදු කරගත්ත හොඳ දේවල් තියෙනවා. සමහරු නරක දේවල් පුරුදු කරගන්න. අඟේ හැප්පුණත් සමහරු දන්නවනේ කියන දේවල්. ආච්චි. නැවත පුරුදු කරගන්න. එතකොට මේ නැවත පුරුදු කරගත්ත දේවල් එනවා. එතකොට ගරුක කර්මයකුත් නැත්තම් ආසන්න කර්මයකුත් නැත්තම් ඊළඟට ආචින්න කම අපි නැවත පුරුදු කරලා තියෙන දේක් ඔන්න එනවා අන්තිම වෙලාවට. හොඳ වෙන්න පුළුවන්, නරක වෙන්න පුළුවන්. මේ හැම දෙයකම දෙපැත්තක් තියෙනවා. හොඳට මතක තියාගන්න. ආචින්න කම්ම කියලා කියන්නේ ඒකයි. එතකොට අපි භාවිතා කරනවා. මම මෙතනදී මතක් කරන්නම් පින්නතුන්ට තව කාරණයක්. මොකද්ද? දැන් මේ අපේ අම්මලා අපේ පියවරු ඒ කියන්නේ අපේ බෞද්ධ අපේ පින්නතුන් මුග දෙනෙක් කියන කතන්දරයක් තමයි අනේ හාමුදුරනේ අපි සිල් අරන් තියෙනවා. කොච්චර හිසේ කෙස් ගන්නට. දන් දීලා තියෙනවා. අපි භාවනා කරලා තියෙනවා. අපි අනුන්ට උදව් උපකාර අපි හුවා පින් කරලා තියෙනවා. හරි එතකොට ඒ වුණාට මේ කියනවනේ හාමුදුරනේ මරණාසන්න වෙලාවේදී පහළ වෙන චුතිසිත අනුව තමයි ප්‍රතිසන්දි වෙන්නේ. එතකොට බැරි වෙලාවත් අපිට අර අන්න එනවා. මොකද්ද? නරක සිත. හරි? මට මැරෙන්න දෙන්නේ නෑ නේ කියලා හිතක් ආවා. හරි? එහෙම නැත්නම් අනේ අපරාධේ මං ජීවිත කාලෙම හම්බ කරගත්ත දේවල් දැන් මට අතහරින්න වෙනවා නේ කියලා සිතක් ආවා. ඒ නැත්තම් දරුවෝ මල්ලෝ මගේ පුතා මගේ දුව අපරාධයි කියලා හිතෙනවා. ස්වාමියා ගැන භාර්යාව ගැන සෙනෙහසක් ඇති වෙනවා. ගේ දොර ගැන සෙනෙහසක් ඇති වෙනවා. මොකක් හරි දෙයක්. දැන් නරක සිත ආවා. එතකොට චුතිසිත උන්න. එතකොට පටිසන්ධි. දැන් අර අම්මලා තාත්තලා අහන්නේ මොකද්ද? ඉතින් හාමුදුරුවනේ අපි මෙච්චර පින් කරලා බැරි වෙලාවත් චුතිසිත නරක් වුණොත් මොකද වෙන්නේ? වෙන්නේ මොකද්ද? පටිසන්ධිය නරකයි. ආයි ඔකට තරක විතරක ඕනේ නෑ. ඉතින් පවුනේ හාමුදුරනේ අපිට. ඒකට පව් තමයි. උනට පව්. ඔය ප්‍රශ්නයට ඇයි? අපි මේක තේරුම් ගන්න. මොකද්ද තේරුම් ගන්න තියෙන්නේ මෙන්න මේ. හරි. මොකද්ද තේරුම් ගන්න තියෙන්නේ? චුති සිතනේ. චුති සිත. හොඳ නරක. හරිනේ? මං කිව්වා ආයි කියනවා මේ අකුරු ගැන හිතන්න එපා වචන ගැන විතරක් හිතන්න කියලා. හොඳ සිත, නරක සිත. චුති සිත. දැන් නරක සිත බලමු. මොනවද නරක සිත? ඔව්. ලෝභය, ද්වේෂය, තව ඊර්ෂ්‍යාව, තව කුහකකම්, තව ඔව්. තේන ලිස්ට් එකක් ලියන්න. ඔක්කොම ලිස්ට් එක තියාගන්නකො. ඒ ඔක්කොම ලිස්ට් එක බෙදන්න පුළුවන් දෙකකටයි. මොනවද? නරක, ලෝභ, අනිත් එක ද්වේෂ. හරිද? තේරුණානේ? ලෝභ, ද්වේෂ. ඔය දෙකට තමයි දාන්න පුළුවන්. ඔය කියන ඔක්කොම ලිස්ට් එක මේ දෙකට ඇතුළත් වෙනවා. හරිනේ? එතකොට ලෝභය හොඳයි කියලා කවුද ඉගන්නේ? කවුද කියලා දුන්නේ? හරි? නෑ. කවුරුත් කියලා දුන්නේ නෑනේ. එහෙනම් ලෝභය නරකයි. පොඩි කාලේ ඉඳන්ම අපේ අම්මලා කියන පුතේ ලෝභ කරන්න එපා. දෙන්න පුරුදු වෙන්න. අනුන්ට උදව් කරන්න පුරුදු වෙන්න. ෂෙයා කරන්න. ඊළඟට ද්වේෂ මං එදත් මේ වචනේ කිව්වා හේට්.
කිව්වක පාවිච්චි කරන්න එපා කියලා. පොඩි ළමයි තමයි මේ වචනේ පාවිච්චි කරනවනේ. ද්වේෂ. එක්ක ලෝභය, එක්ක ද්වේෂය. දැන් මේ දෙකම හරිනේ. මේ දෙකම හොඳ නැහැ. නරකයි. අපි ඉගෙන ගත්තා. මේ තියෙන්නේ නරකයි කියලා. නරක. හරි? දහම් පාසල් යන කාරි පුංචි කාලේ ඉඳන්ම අපිට ඉගෙනුවා. අපේ හාමුදුරුවෝ අපිට ඉගෙනුවා, අම්මා තාත්තා ඉගෙනුවා, ගුරුවරු අපිට ඉගෙනුවා. ලෝභ හොඳ නැහැ, ද්වේෂ හොඳ නැහැ. හරිනේ? දැන් මේ ඉගෙනගත්ත දේ තියෙනවනේ. ඊළඟට ප්‍රශ්නේ මොකද්ද? ඔන්න ඔතනයි ප්‍රශ්නේ. අපි ඉගෙනගත්ත එක ඇත්ත. නමුත් පුරුදු කළේ නැහැ භාවිත මනස. පුරුදු කළේ නැහැ. ඒ කියන්නේ ලෝභ සිතක් එනකොට මේක ලෝභ සිතක් හොඳ නැහැ කියලා අපි දැනගන්න ඕනේ. ද්වේෂ සිතක් එනකොට මේක ද්වේෂ සිතක් හොඳ නැහැ කියලා අපි දැනගන්න ඕනේ. ඇයි දැනගන්න ඕනේ කියලා කියනවා නරකයි. ඒ සිත නරක නම් ඒකේ ප්‍රතිඵල නරකයි. මේ සිත හොඳ නම් ප්‍රතිඵලය හොඳයි. එතකොට දැන් අර මැසිවිලි කියනවනේ අනේ හාමුදුරුවනේ අපි දන්නේ අපිට මොනවා වෙනවද කියලා මේක නම් කතන්දරේ. දැන් එතකොට කවුද මේකේ වගකීම් බාර ගන්න ඕන බණ කියපු මමද? නෑනේ ඔබ. ඇයි? බණ ඇහුවට මදි. මේක ක්‍රියාත්මක කරන්න ජීවිතේ. ලෝභය හොඳ නෑ කියලා තමන් මනසින් පුරුදු කරන්න. ද්වේෂය හොඳ නෑ කියලා පුරුදු කරන්න. භාවිත මනස ඇති කරගන්න. මරණාසන්න වෙලාවේදී චුතිසිත ලෝභය එනකොට අපිට පුළුවන් කමක් තියෙන්නේ නෑ හොඳ නෑ. මේක එපා. ද්වේෂය එනකොට නෑ එපා හොඳ නෑ. අපිට පුළුවන් කමක් තියෙන්නේ නැත්තම් පින්නතුනි කොච්චර පිංකම් කළත් මේ හිතක් ආවොත් එහෙම දුගතියට වැටෙයි. ප්‍රතිසන්දිය නරකයි. හැබැයි ප්‍රවෘත්ති හොඳයි. ඇයි? කිව්වනේ දම පිං කළා තියෙනවා. හොඳට ලැබෙයි. හැබැයි දුගතිය. දැන් මතකනේ. දුක හිතෙනවනේ. මොකද කරන්නේ? කාගෙන අපි ගැන. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඔක අපි ඒක තමයි අපි තේරුම් ගන්න ඕනේ. කමක් නැහැ. අපි තාම ප්‍රමාද වෙලා නැහැ. තාම ප්‍රමාද වෙලා අපිට තාම පුළුවන් පුරුදු කරන්න. පුරුදු කරලා මේ ටික ජීවිතයට එකතු කරගන්න. ඊළඟට කටත්තා. කටත්තා. මොකද මේ කටත්තා කියලා කියන්නේ? ඇවෙත්තදයි. ඇවෙත්තදයි. මේකත් දැන් මෙතන කිව්වනේ මං ජනක ඊළඟට ජනක කර්ම ඊළඟට ආසන්න නැහැ ගරුක කර්ම ආසන්න කම්ම ආචින්න කම්ම කියලා කිව්වනේ. දැන් මේ මොකක් කරන්නේ? ගරුක කර්මිකුත් කරලා නැහැ. ආසන්න කර්මිකුත් නැහැ. ඊළඟට ආචින්නෙහිකුත් නැහැ. මොකක්වත් නැහැ. එහෙනම් මේ චුතිසිතට මොකක් හරි අරමුණු වෙන්න ඉපෑ. මොකද මේ සිත නිකම්ම මැරිලා නැහැනේ. සිත ක්‍රියාත්මකයිනේ. ඒකට ඒකට අරමුණක් එන්න ඕනේ. ඒකට ගරුක කර්මිකුත් නැත්තම් අරමුණු වෙන්න ආසන්න කර්මිකුත් නැත්තම් ආචින්න කර්මිකුත් නැත්තම් දැන් මේ කියපු ටික ඔබට මතකයිනේ. මොකද්ද අරමුණු වෙන්නේ? අන්න. ඒකට කියනවා කටත්තා කම්ම. මොකද්ද මේ කටත්තා කම්ම කියලා කියන්නේ? අපි ඒකට කියනවා අපි තැම්පත් කරගත්ත කර්ම, ස්ටෝර්ඩ් අප් කර්ම. ස්ටෝ කරගත්ත කර්ම තියෙනවා. කවද ඉඳලාද මේ මං කියවන්නේ මෙතන ඉඳලා? ඒ කියන්නේ අපි මේ සංසාරේ පටන් ගත්ත කවද්ද කියලා දන්නේ නැති වුණාට එතන ඉඳලා අද මේ වර්තමාන මොහොත වෙනකන් අපි එකතු කරගත්ත ගොනු කරගත්ත කර්ම තියෙනවා. හොඳ නරක. හොඳ නරක හොඳ නරක. ඒකෙල ඉන්නවා බලාගෙන. හරිද? දැන් මේක තමයි කටත්තා කම්ම කියලා කියන්නේ. මොකද වෙන්නේ දැන් මේ වගේ දෙයක් නැත්තම් අන්තිමට මේ කටත්තා කර්මයක් ඉදිරිපත් වෙන. එතකොට ඒක තියෙනවා in the absence of above three karma at the moment before death the stored up karma will produce rebirth. පැහැදිලි ඔබට දැන්? ඒ මොකක්ද කියන්නේ? අපි මරණාසන්න වෙලාවේදී මේ මේක ගරු කර්මයක්වත් නැත්නම් ආසන්න කර්මයක්වත් නැත්නම් ආචින්න කර්මයක්වත් නැත්නම් මේ ස්ටෝර්ඩ් අප් කර්ම
හටත්තා කර්මයක් ඉදිරිපත් වෙනවා මොකටද? චුතිසිතට. ඒ අනුව ප්‍රතිසන්දිසිත. දැන් පැහැදිලි? දැන් ඔබට ප්‍රශ්නයක් තියෙනවා. කවුද අප්පා මේවා මෙහෙම කියන්නේ? අපිට පේන්නේ. ඒ නිසා තමයි කම්ම විචාසි අචින්තය කියලා බුදුහාමුදුරුවෝ දේශනා කළේ. මේක අචින්තයයි. මේක අපට විශේෂ වෙන දෙයක් නෙවෙයි. ඇයි අපට විශේෂ වෙන්නේ නැත්තේ? මේක අපේ විශේෂ ධාරාවට එහා ගිය දෙයක්. එහා ගිය දෙයක්. මම අර ගේ සතිට ඉස්සෙල්ලා සතියේ මම පොතක් ගෙනාවනේ. සංසාර මන්දිරය කියලා. අන්න ඒකේ බොහොම ලස්සනට මේවා විග්‍රහ කරලා තියෙන හැටි මම ඔබට කිව්වනේ. ඔව්. හරි? එතකොට අතීන්ද්‍රිය ඥානෙ කිසියම් පුද්ගලයෙකුට ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් අන්නේ පුද්ගලයාට ඒ තැනැත්තාට හැකියාව තියෙනවා, ශක්තිය තියෙනවා මේ පිළිබඳව යම් විග්‍රහයක් දෙන්න. එතකන් අපි අන්ධයි. අපට විශේෂ වෙන්නේ නැහැ. අපට විශේෂ නොඋනයි කියලා මෙබඳු දෙයක් මේ ලෝකේ නැහැයි කියලා ප්‍රතික්ෂේප කරන්න කිසිම විදිහකින් අපිට පුළුවන් කමක් නැහැ. හේතුව ලෝකේ පහළ වෙච්ච සෑම ශාස්ත්‍රූරයෙක්ම බුදුරජාණන් වහන්සේ, ජේසුතුමා, නබිතුමා, Hindu ශාස්ත්‍රූරු මේ කර්මය පිළිබඳව කතා කරලා තියෙනවා. අදත් ආගම් නැති ඇත්තෝ ඉන්නවනේ. ආගමක් නැහැ. හැබැයි ඒත් සමහර වෙලාවට කියනවා what to do is karma. මොකද්ද? ඒක මෙහෙම එකක් ලෝකේ තියෙනවායි කියලා ඒත් පිළි අරගෙන තියෙනවා. තේරෙනවද? ඉතින් මේකට කෙස් පැලෙනකන් තර්ක කරන්න උවමනාවක් නැහැ. තේරෙනවද? මේක ඔස්සේ දුවගෙන ගියයි කියලා අපිට මේකෙන් ලැබෙන ප්‍රතිලාභයකුත් නැහැ. හැබැයි එකක් තියෙනවා. මේකේ යමක් යන්තමක් හෝ අපේ ජීවිතේට ඉගෙනගෙන තියෙනවා නම් අපිට හුඟා දුරට අපේ ජීවිතේ පාරිශුද්ධත්වය කරා තල්ලු කරන්න ළඟා කරවන්න මේක උපකාර වෙනවා. හේතුව මොකද? අපි කරගන්න අකුසල කර්ම අපි අඩු කරගන්න අපිට පුළුවන්. අකුසල කර්ම අඩු කරගන්න. හොඳයි. දැන් මම කිව්වා දැන් විපාක දෙන පිළිවෙල. හරිනේ? ඒක ඉවරයි ඈ. ඒ ගරුක කර්ම, ආසන්න කම්ම, ආචින්න කම්ම. ඊළඟට මට උවමනා කරලා තියෙනවා තව එකක් විපාක දෙන කාල වශයෙන් කතා කරන්න. කර්මය. කාලය. මොකද්ද? ඔබ අහලා තියෙනනේ පළවෙනි එක. ditta dhamma වේදනීය හරි කර්ම විපාක ඈ දැන් අපි මේ කියන්නේ ditta dhamma වේදනීය කර්ම කියලා. නමුත් ඒක කර්ම විපාකයක්. හරිනේ මොකක්ද ditta dhamma වේදනීය කියලා කියන්නේ? මෙලෝ ජීවිතේ. මෙලෝ ජීවිතේ. ඒ කියන්නේ යම්කිසි කුසල කර්මයක් හෝ යම්කිසි අකුසල කර්මයක් අපි සිද්ධ කළා. ඒ සිද්ධ කරගත්තා වූ කුසල හෝ වේවා අකුසල හෝ වේවා කර්මයේ විපාක මෙලොව ජීවිතේම අපට ලැබෙනවා. හරිනේ? නිදර්ශනයක් ගන්නකො. අපිට කුසල පැත්තෙන් අපිට පේන්නේ නැහැනේ. වෙන්නද? සමහර වෙලාවට අපි හොඳ දෙයක් කරලා දානයක් දීලා පින්කමක් කරලා මොන හරි ලොකු දෙයක් කරලා අපි කියමු ස්විප් එකක් ගත්ත කියලා කර්මයට ඇදුණයි කියලා හිතන්නකො. කර්මය කියලා කියන්නේ කර්ම විපාකයක්නේ. ඇදුණා. අපි දන්නේ නැහැ ඒක අරකේ විපාකයක්ද කියලා. ditta dhamma වේදනීයද කියලා කියන්නේ. මේ ස්විප් ගන්න කියනවා නෙවෙයි. මම මේ පොඩි නිදර්ශනයක් කිව්වේ. තේරෙනවද? එතකොට ditta dhamma වේදනීය අපි මේක අකුසල පැත්තෙන් ගත්තොත් ඔන්න හොඳට තේරුම් ගන්න පුළුවන්. අපි හිතමු මෙලෝ ජීවිතයේදීම අපි මනුෂ්‍ය ඝාතනයක් කෙරුවා. මිනී මැරුවා. මිනී මරණ. හරි? ඝාතකෙක් මිනිහෙක් මැරුවා. කාගේ හරි ජීවිතේ නැති කළා. හරිනේ? අහු වුණා. අත්අඩංගුවට ගත්තා. හරිනේ? නඩු විසඳුවා. වරදිකාරය බවට පත් වුණා. බන්ධනාගාරගත කළා.
අවසානයේ මොකද කරේ? එල්ලා මරන්ට නියමුණා ජීවිතේ නැති කළා. අන්න ditta ධම්ම වේදනීය අකුසල කර්මයේ විපාක. තේරුණානේ? මෙලොව ජීවිතයේදීම පටිසංදෙන්නා වූ කුසල හෝ අකුසල කර්ම වලට පාවිච්චි කරන වචනේ ditta ධම්ම වේදනීය. ඊළඟට දෙක. තේරුණානේ? උපපජ්ජ වේදනීය. හරිනේ? තේරුණා? ditta ධම්ම වේදනීය. ඒ කියන්නේ අපේ මෙලොව ජීවිතේම පටිසංදෙන විපාක දෙන කුසල අකුසල කර්ම. උපපජ්ජ වේදනීය. උපපජ්ජ වේදනීය කියලා කියන්නේ මේ ජීවිතේ නෑ. ඊළඟ ජීවිතේ. තේරෙනවද? next life අපිට විපාක දෙන්නේ. ඒතර අපි කරගත්ත කුසල් වෙන්න පුළුවන්. අපි කරගත්ත අකුසල් වෙන්න පුළුවන්. මේ ජීවිතේදී විපාක දෙන්නේ නැති වුණාට ඊළඟ භවයේ අනිවාර්යෙන් ඒවා විපාක දෙනවා. ඒක තමයි උපපජ්ජ වේදනීය කියලා කියන්නේ. තේරෙනවද? එතකොට ඔබ මතක තියාගන්න මොනවද? කුසල් කරනවා අකුසල් කරනවා දෙන්නේ ඕවා මේ ජීවිතේ විපාක දෙන්නේ නැත්නම් කෙහෙල් මලේ ඊළඟ ජීවිතය ගැන කල්පනා කරන්නේ කවුද දන්නේ ඊළඟ ජීවිතේ උපදිනවද කියලා. එහෙමත් අය ඉන්නවනේ. ඊළඟ ජීවිතේ ඊළඟ භවයේ උපදිනවද කියලා විශ්වාසයක් නැති මිනිස්සුත් අද ඉන්නවා. තේරෙනවද? එතකොට මේ ජීවිතේදී විපාක දෙන්නේ නැහැ කියලා හිතාගෙන අර අපි දහම් පාසල් යන විදිහ කලන කලට පව මීරියේ මීසේ විඳින කලට දුක් දැඩි වේ ගිනිසේ කියලා මෙලොව ජීවිතේ විපාක දෙන්නේ නැහැ. හැබැයි ඊළඟ භවයේ විපාක දෙනවා. අන්න කේසිගේ කතන්දරවල තියෙන ඕන තරම් ඊළඟ භවයේ විපාක දුන්න කුසල අකුසල් පිළිබඳ. පැහැදිලිනේ? එතකොට ඊළඟ භවයේ විපාක දෙන කර්ම විපාක උපපජ්ජ වේදනීය. ඊළඟ තුන්වෙනි එක අපරාපරිය වේදනීය. තේරුණානේ? අපරාපරිය. අපරාපරිය කියලා කියන්නේ මෙලොව විපාක දෙන්නෙත් නැහැ. ඊළඟ භවයේ විපාක දුන්නෙත් නැහැ. ඊළඟට නිවන් දක්නා ජාති දක්වා කවදා හරි භවයක විපාක දෙන ඒවාට කියන අපරාපරිය වේදනීය. ඇයි? මේවා තියෙනවනේ රෙකෝඩ් වෙලා. හරි? බාන්න තට්ටු කොච්චර තියෙනවද කියලා මේ. ඒ තියෙනවා. එතකොට කවදා හරි භවයක මේ විපාක එනවා. ඒක තමයි අපරාපරිය වේදනීය කියලා කියන්නේ. ඒ කියන්නේ later births. ඊළඟ භවයේ නෙමෙයි. ඊළඟ භවයේ කවදා හරි නිවන් දක්නා ජාති දක්වා විපාක දීමට ඉදිරිපත් වෙන කර්ම අපරාපරිය වේදනීය. ඊළඟට හතරවෙනි එක අහෝසි කර්ම. අහෝසි කියලා කියනවනේ අපි. අහෝසි. නුකුත් නැහැ. ineffectual කර්ම. අපි ධාන්‍ය ටිකක් වපුරනවා. පැහැදිලි? ඒ වපුරපුවාම හැම බීජයක්ම පැලවෙන්නේ නැහැ. පැලෙන්නේ නැති බීජයක් තියෙනවා. තේරෙනවද? අවශ්‍ය කර්ම. තේරෙනවනේ? අවශ්‍ය කර්ම. දැන් විශේෂයෙන් මෙතනදී මේ හිතන්න. යම් කිසි තැනැත්තෙක් පූර්ණේ කළ යුතු කුසල ධර්මයන් පූර්ණේ කළා. ඒ කියන්නේ නිර්වාණ මාර්ගයේ ප්‍රතිපදාව වර්ධනය කළා, පුරුදු කළා, භාවිතා කරලා අරියත් භාවයටපත් උනායි කියලා හිතන්න. එතකොට උන්වහන්සේ සකල ක්ලේශ ප්‍රහාණ සියලු කෙලෙස් ප්‍රහාණය කළා. එතකොට කර්ම ඉපදීම නැවැත්තුවා. කර්ම කිරීම නැවැත්තුවා. හැබැයි අතීත සංසාරේ කරගත්ත කර්ම තියෙනවා. කොච්චර තියෙනවද තව? තේරෙනවනේ? ඒවැයි සමහරක් මේ ජීවිතේ විපාක දෙයි. තේරෙනවනේ? හැබැයි මේ රහතන් වහන්සේ පරිනිර්වාණයටපත් වුණා.
පැහැදිලි? පරිණිරවාණයටපත් වුණාට පස්සේ මොකද වෙන්නේ මේවා? ඒ සියල්ල අහෝසි කර්ම වෙනවා. අහෝසි කර්ම. ඒ රහතන් වහන්සේලා කර්ම කරන්නේ නැහැ කියලා අපි දන්නවනේ. උන්වහන්සේලාට පහළ වෙන සිතිවිලි වලට අපි කියනවා ක්‍රියාසිට කියලා. ඒව හරියට බොල් බීජ වගේ. කර්ම විපාකෙන්නේ නැති ඒවා. තේන්නද? අහෝසි කර්ම. එතකොට අපි දන්නේ නැතු දැන් මේ ජීවිතේ වුණත් අපි කරගත්ත කුසල අකුසල කර්ම අහෝසි වෙන ඒවා ඕන තරම් ඇති. පොඩි දේවල් පොඩි කුසල කර්ම අහෝසි වෙන්න පුළුවන්. පොඩි අකුසල කර්ම අහෝසි වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. තේන්නද? ඒ නිසා මේ අහෝසි කර්ම කියලා කියන්නේ අහෝසි වෙනවා නම් ගැටලුවක් නැහැ නේ කියලා හිතන්න එපා. තේන්නද? ඒ අහෝසි වෙන්නේ අර තත්ත්වයටපත් වුණොත් එහෙම නැත්නම් සමහර වෙලාවට පොඩි දේවල් අහෝසි වෙලා යනවා. මොකද ඊට හේතුව ඊට වැඩි ලොකු කුසල කර්ම අපි කරලා තියෙනවා. ඒ කියන්නේ පොඩි අකුසල කර්මයක් වසා ගැනීමට අපි ටික ලොකු කුසල කර්මයක් කළා. එතකොට පොඩි අකුසල කර්මය අහෝසි වෙන්න පුළුවන්. විපාක දීම නැති වෙන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මම එහෙම කිව්වට විපාක දෙන්නේ නැහැ නේ කියන නිගමනයට බහින්න එපා. විපාක දී හැකි. නමුත් මෙහෙම වෙන්නත් ඉඩ තියනවා කියන මතේ ඉන්න. එතකොට අපිට හොඳයි. හරි. දැන් ඔය ටික කොහොම මතක තියාගන්න. මතක තියාගෙන අපි ඊළඟ මේකට එනවා. කෘත්‍ය. ඔන්න ආපහු වෙනවා අර කතා කරපු එකට. ජනක කර්ම. හරි. 2 උපස්තම්භක කර්ම. 3 උපපීඩක. 4 උපඝාතක. හරි. උපඝාතක. ජනක කර්ම. අපි මුලින්ම તો කතා කළානේ. ප්‍රතිසන්දි විපාක, ප්‍රවෘත්ති විපාක කියලා දෙකක් තියෙනවා කියලා. මේක තමයි මේ ප්‍රතිසන්දි විපාක. ජනක කර්මය කියලා කියන්නේ ප්‍රතිසන්දිය. හරිනේ? ඒකට අපි කියනවා ප්‍රොඩක්ටිව් කර්ම. ප්‍රොඩක්ටිව් කර්ම. ප්‍රතිසන්දියක් ලබා දෙන. වෙනත්. ඒතකොට අපි කරගත්ත කුසල් වේවා අකුසල් වේවා හේතු වෙලා අපි ප්‍රතිසන්දියක් ලබා දෙන මේ විපාක ප්‍රතිසන්දි විපාකයක් ලබා දෙනවා. ඒකට අපි කියන ජනක කර්මය කියලා. ඒතකොට මම ඇහුවොත් ඔබේ ජනක කර්ම විපාකය කොහොමද? මේ ජීවිතේ එතකොට ඔබ මොකද්ද කියන්නේ? වරදක් නෑ. හොඳයි. අයි හොඳයි කියන්නේ අපි මිනිස්සෙක් කියලා ඉපදිලා වෙච්ච හින්දා තිරිසනෙක් පෙන්නලා ඇහුවොත් උගේ ප්‍රතිසන්දිය කොහොමද? ඕස්ට්‍රේලියාවේ නම් හොඳයි කියේ. හැබැයි තිරිසන් නිසා නරකයි. තේන්නද? ඕස්ට්‍රේලියාව නිසා විපාකේ හොඳයි. තිරිසනෙක් කියලා නේ ඒත් ඉපදිලා ඉන්නේ. එතකොට ජනක කර්ම කියලා කියන්නේ ඔන්න ප්‍රතිසන්දි. විපාකේ ලබා දෙන දේවල්. හරිනේ? ඊළඟට දැන් අපි ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? සමහර උපස්තම්භක කියලා කියන්නේ උපකාර වෙනවා. සපෝට් එකක් දෙනවා. දැන් ගියක් හදාගෙන වැටෙන්න යනකොට අපි මොකද කරන්නේ? රුකුලක් ගහනවනේ. කරුවක් ගහනවනේ. දැන් කෙහෙල් ගහක් හරි මොකක් හරි ඇලවේගෙන යනකොට අපි පොඩි සපෝට් එකක් දෙනවා. මේත් ඒ වගේ. ඒ කියන්නේ අපි අතීත සංසාරයේ කරගත්ත කුසල කර්ම තියෙනවා. ඒ කුසල කර්ම වලින් අපි මෙතන උත්පත්ති ලැබිලා සමහර වෙලාවට තව කුසල කර්ම තියෙනවා. ඒක ඇවිල්ලා මේකට උදව් කරනවා. ඒ නිසානේ අපි සමහර වෙලාවට හිටපුවාම ඔය එක දේවල් ලැබෙන්නේ. මැණික් ගල් හම්බ වෙනවා, නිලතල ලැබෙනවා,
නොයිකුත් ලාභ ලෝභ ලැබෙනවා. අර උපස්තම්භ ඇවිල්ලා අපිට උදව් කරනවා. හැබැයි ඒ වගේ මතක තියාගන්න ඕනේ අකුසල කර්ම විපාකත් ඒ වගේ තමයි. එහෙනම් අරක දැනක උත්පත්ති ලැබුත් මිනිස්සෙක් කියලා ඉපදුනත් එහෙමයි. මිනිස්සෙක් කියලා ඉපදුනාට උපස්තම්භක වෙන්න පුළුවන්, හේතු වෙන්න පුළුවන් නරක අකුසල කර්මයක්. හරි? මම පස්සේ විස්තර කරනවා. උපපීඩක කියලා කියන්නේ මොකක්ද දන්නවද? පීඩා කරනවා. පීඩා කරනවා. පීඩා කරනවායි කියලා කියන්නේ සමහර වෙලාවට අපි ඒකට කියනවා සප්‍රෙස් කර්ම. පීඩා. ඊළඟට උපඝාතක සම්පූර්ණයෙන්ම නැති කළා දානවා. සම්පූර්ණයෙන්ම නැති කළා දාන destroyed. අපි දැන් මේක විස්තර කරගමු. දැන් මෙහෙම කිව්වට මේ පින්නතුන්ට තේරෙන්නේ නැහැ නේ මේ මොකද්ද කියන්නේ කියලා. අපි මේක තව පොඩ්ඩක් විස්තර කරගන්නවා, විග්‍රහ කරගන්නවා. කොහොමද මේක විග්‍රහ කරගන්නේ? මෙන්න මේ විදිහට. යම් කිසි මිනිස්සෙක් අපි හිතමු මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ ගුරුවරයෙක් හරි නැත්නම් හොඳ තැනක මිනිස්සෙක් කියලා ඉපදිලා හොඳ රස්සාවක් කරගෙන ඉන්නවා. මුදලුත් හම්බ වෙනවා. දැන් මේ මිනිස්සයා මුදල් හම්බුනාට මේ මිනිස්සයාට මේ මුදලට තියෙන කෑදරකම නිසා හරි වස්තු සන්නාසයේ වැඩිකම නිසා මේ මිනිස්සයා සමහර වෙලාවට අල්ලස් ගන්නත් පටන් ගන්නවා. මුදලාලි කෙනෙක් නම් හොරට බඩු කිරනවා. වෙනත් දේවල් දාලා කිරනවා. හරි? තේනානේ নানা ආකාර ක්‍රම සහ විදි අපිට මුදල් හොයාගන්න. හරි? ওই විදිහට අපි හොයාගන්නවා. ඔයාලා මොකද වෙන්නේ? අපි ඒක වැඩි දියුණු කරගන්නවා. එතකොට ඒකටත් උපස්තම්භක වෙනවා. තේරෙනවද? ඕම ඉද්දදී මිනිස්සයා දැන් ඔන්න මේ අල්ලස් ගත්ත අය මේ වැරදි වැඩ කෙරුවයි කියලා එයාව චෝදනාවට ලක් වෙනවා. තේරෙනවද? චෝදනාවට ලක් වෙලා මෙයා අපි කියමු අත්අඩංගුවට ගත්තා. තේරෙනවනේ? අත්අඩංගුවට අරගෙන මෙයා පිළිබඳව පරීක්ෂා කරගෙන යනකොට මොකද වෙන්නේ? ඔන්න මෙයා තව මෙතනින් විතරක් නෙවෙයි තවත් තැනකින් අල්ලස් අරන් තියෙනවා. තවත් විදිහට අල්ලස් අරන් තියෙනවා. තවත් විදිහකින් මේ වැරදි වැඩ කළා තියෙනවා. ඔන්න උපස්තම්භක අන්න හේතු වෙනවා. තව දේවල්. පැහැදිලි? හරි. ඒකෙන් මොකද වෙන්නේ? මිනිහා පොඩි දෙයකට වැරදිකාරයෙක් වුණේ පස්සෙන් පහු හොයාගෙන යනකොට තව වැරදි ගොඩක් මිනිස්සයා කළා තියෙනවා. දැන් එන්න මොකද වෙන්නේ? මිනිහාගේ පීඩනේ. මිනිහාගේ දඬුවම එන්න වැඩි වෙන බව දන්නවා. තව මෙහා ගැන හොයාගෙන යනකොට මිනිස්සයා මනුෂ්‍ය ඝාතනත් කරලා තියෙනවා. එතකොට පීඩනේ විතරක් නෙවෙයි අන්තිමට තීන්දුව එන්නේ මොකද්ද? උපඝාතක ජීවිතේ නැති කරන්නේ. හරි? ඔව්. හොඳ පැත්තක් ගන්න. අපි හිතමු ගුරුවරේ හරි ඊට පස්සේ හොඳ උපස්තම්භක වෙලා එයා උසස් වීමක් ලබන උපගුරුවරයෙක් හැටියට හරිනේ ඊළඟට තවත් එකක් වෙනවා උපපීඩක කියලාගෙන ප්‍රෙෂර්නේ හරිනේ පීඩනේ තව එනවා කුසල කර්ම ඇවිල්ලා එයා ඒකෙම තවත් උසස් තත්යකටපත් කරනවා ඊළඟට අර සීල අකුසල වැරදි තියෙනවනේ ඒවා නැති කළා දාලා හොඳ තත්යකට එයාපත් ඒ කියන්නේ අකුසල කර්මත් දුරු කරන්න පුළුවන් නැති කළා දාලා කුසල කර්ම ඉදිරිපත් වෙන්න පුළුවන් දැන් නිදර්ශනයක් හැටියට ගන්නකො මෙහිම අපි හිතමු රටේ ජනාධිපති ඉන්නවා ජනාධිපති වෙන්න කලින් ওই මිනිස්සුත් එක්ක තරහ වෙච්ච මිනිස්සු ඕන තරම් ඉන්නවනේ කවදා හරි මිනිහාගෙන් පරිගන්න ඕනයි කියලා හිතාගෙන ඉන්නවා. හිතාගෙන හිටියට ඔන්න මිනිස්සු ජනාධිපති වුණා. එතකොට මොකද වෙන්නේ? අපිට මේ මිනිස්සු ළඟට පින්ටු වෙන්න පීඩා කරන්නත් බෑ, ඝාතනය කරන්නත් බෑ. හරි? ඒ වුණාට මගේ හිතේ තියෙනවා මේ මිනිස්සයාට අරියාදු කරන්න ඕනේ, මේ මිනිස්සයාගෙන් පරිගන්න ඕනේ කියලා. හැබැයි කිට්ටු වෙන්න බෑ. එතකොට මොකද වෙන්නේ? ඒ මිනිස්සයා ඒ තනතුරු ඉන්නකම් මට එතෙන්ට කිට්ටු වෙන්න බෑ. එතකොට මගේ අර සිටිවිලි ඉබේම හොදපාවුළු යනවා.
කුසල කර්ම ශක්තිය තියෙනවා. අකුසල කර්ම ශක්තිය බලාගෙන ඉන්නවා. මේක ප්‍රබලයි. ඒ නිසා ඒවට විපාක දෙන්න අවස්ථාවක් නැති වෙලා යනවා. පැහැදිලි. මං හිතන්නේ මේ ටික ඔබ හොඳට කල්පනා දැන් ඔබට පැහැදිලිව පේනවා ඇති අපි මොනවද? අපි හැම තප්පරයක්ම අපේ හැම තප්පරයක්ම every second is counted. කාටද අපිට වගේ කියන්නේ? ඒ නිසා බුදුහාමුදුර අපට උගන්වනවා තංච කම්මං කතං සාදු යං කତ୍වා නානු තප්පති. හොඳ මේක ලියලා තියාගන්න. ලියලා තියාගන්න. පේන තැනක මොකද්ද මේ කියන්නේ? යංච කම්මං කතං සාදු මේක ධම්මපදයේ තියෙන්නේ සාදු මේ හාමුදුරු නෙමෙයි ඈ සාදු යං කତ୍වා මේ යංච නෙමෙයි ඈ තංච යං කତ୍වා නානු තප්පති. තංච කම්මං කතං සාදු යං කତ୍වා නානු තප්පති. මේක හරි වටින අවවාදයක්. මොකද්ද මේ කියන්නේ? තංච කම්මං කතං සාදු. කතං සාදු කිරීම හොඳයි. මොකද්ද? පංච කම්මං ඒදී. කම්මං කියලා කිව්වනේ මං කියවනේ කර්මේ. ඒ කර්මේ කිරීම කතං කියලා කියන්නේ කිරීම සාදු හොඳයි. මොන කර්මේද? යං කତ୍වා නානු තප්පති. යං කତ୍වා යමක් කිරීම නිසා නානු තප්පති. තප්පති කියලා කියන්නේ පසුතැවිලි වෙන්න නොවේ නම් පසුතැවිලි නොවේ නම් යමක් කිරීම නිසා පසුතැවිලි නොවේ නම් හරි අනේ මම මේක කළානේ අපරාධිනේ මම මේක කළේ කියලා පසුතැවිලි වෙන්න සිදු නොවේ නම් තංච කම්මං කතං සාදු එබඳු ක්‍රියා කරන්න. ඒ කියන්නේ හොඳ දේ කරන්න. නරක දීපා. ඇයි? පසුතැවිලි වෙන්න වෙනවා. විඳවන්න වෙනවා. ඊළඟට ආපහු මතක තියාගන්න මම මේ කියපු කාරණා ඔක්කොම තියෙනවා. ඉද තප්පති පිච්ච තප්පති පාපකාරී උභයත් තප්පති. ඉද තප්පති මෙලෝ තැවෙනවා. පිච්ච තප්පති පරලෝ තැවෙනවා. කවුද තැවෙන්නේ? පාපකාරී පව් කරපු පුද්ගලයා දෙලෝම තැවෙනවා. ඊළඟට තව එකක් අපි මතක තියාගන්න ඕනේ. නහි පාපං කතං කම්මං සජ්ජු කීරං උච්චති. මොකද්ද මේ කියන්නේ? අපි හිතනවා නම් කරගත්ත කර්මවල විපාක එදාම විපාක ලැබෙන්නේ කියලා නැහැ. හරියට නිදර්ශනයක් තන බුරුල්ලට අත තියපු ගාම කිරියරෙනවානේ. ඒ වගේ නෙවෙයි කර්ම විපාකේ මේ ශනේකින් විපාක ලැබෙන්නේ. දෙන්නද? උදබින්දු නිපාතේන උදකුම්භව පීරිති බින්දු 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 වැටිලා තමයි කලෙයි පිරෙන්නේ. ඒ වගේ තමයි ටික 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 කරගත්ත දේවල් එකතු වෙලා කර්ම විපාක අපට ලැබෙනවා. ඊළාට මුදෝපු ගමම්ම කිරි මිදින්නේ නැහැ. ටිකක් දවස් යනවා කල් යනවා. කරගත් අකුසල කර්ම වල විපාක අපිට ඒ වෙලෙම මේ මොහොතේම කරගත්ත ගමම්ම ඉන්ස්ටන්ට් අපිට ලැබෙන්නේ නැහැ. ඒක කල් යන්න පුළුවන්. දැන් අපි ඉගෙන ගත්තා. කල් යන හැටි. දිත්ත ධම වේදනී ඉන්න පුළුවන්, උපපජ්ජ වේදනී ඉන්න පුළුවන්, අපරාපරි වෙන්න පුළුවන්, එහෙම නැත්නම් අහෝසි වෙන්න පුළුවන්. මේ සියල්ල සමස්තයක් හැටියට අපි එකට එකතු කරගත්තොත් මොකක්ද අපිට තේරුම් ගන්න තියෙන්නේ? ජීවිතය ගැන ඔබ සැලකිලිමත් වෙන්න. ඔබ කරන ක්‍රියා. ඒ හැම ක්‍රියාවකටම මම වග කියන්නේ. ඒ වගකීම ඔබ දරන්න ඊළඟට ඔබ තේරුම් ගන්න ඊළඟ භවයේ. අතීත සසර අපි හොඳ දේ කරලා මිනිස්සෙක් කියලා ඉපදිලා හොඳ විපාක අපි භුක්ති විඳිනවා. අපි ඊළඟ භවයේ අනාගත භවයේ මම ඉස්සෙල්ලා මුලින්ම ඇහුවානේ ඔබ කවුරු වෙන්නද කැමති කියලා. මතකද මගේ පළවෙනි සාකච්ඡාවේ? මම පුංචි සින්දුවකුත් ඔබට ඉදිරිපත් කළානේ. වසින්නට හැකිනම්
ගිගුම්දී කියලා සින්දුවකුත් කිව්වනේ. ඒ වගේ ඔබ කවුරු වෙන්නද කැමති? මේ ජීවිතේ අනාගතේ ඊළඟ භාගේ. දැම්ම සූදානම්. දැම්ම සූදානම්. අධ්‍යයනය කරන්න. පාඩම් කරන්න. විභාගයක් තියෙනවා. ඒ විභාගේ ඔබ සමත් වෙන්න ඔබට පුළුවන්කමක් තියෙන්න ඕන. තේන්නත් විභාගේ දැන් මේ ෆ්‍රී වේ එක තියෙනවානේ. ඔය ෆ්‍රී වේ වල සමහර තැන්වල ලොකු බෝඩ් ටිකක් ගහලා තියෙනවා මෙහෙම මම දැකලා තියෙනවා. WRNG ඉතින් wrong ද මං හරි දන්නේ නැහැ. wrong way. Go back. හරි? දැකලා තියෙනවද? අමන්න. wrong way go back. ඒ කියන්නේ වැරදි පාරේ ආපහු හැරෙන්න. ඈ? හරි? වැරදි ආපහු හැරෙන්න. ඒ මොකද්ද මේ කියන්නේ දන්නවද? මේක අපිට හරි වටිනවා. මම හැමතිස්සෙම හිතන්නේ ඒකයි. සමහර වෙලාවට අපිට තියෙනවා ඔය අපේ ආගමේ නැතුණාට අනිත් ආගම් වල day of judgment කියන එකක් තියෙනවා ඉතින්. අන්න මේ කියන්නේ day of judgment අපිට එනවා. අපි තීන්දුව දෙන දවසක්. ඒ තීන්දුව දෙන දවසේ අපිට ඕනකම තිබුණාට මේකට ඇතුල් වෙන්න. ඒ කියන්නේ HEAVEN අපිට තීන්දුවක් දෙයි wrong way go back. ඒකට අපිට ආපහු යන්න වෙනවා මෙතන. ඒ ඉච්ඡාකු. එයිසා මේ දෙකම තියෙන අපි අපි කරගන්න ක්‍රියාවක. තේරුණානේ? ඒ නිසා අපේ හැම ක්‍රියාවකටම අපි වග කියන්න ඕනේ කියන එක ඔබ මතක තියාගන්න. මේක අපි තේරුම් ගන්නකොට අපි කොච්චර අනුන්ට අවලාද කරනවද? අපි කොච්චර අනුන්ට කොලපම් කරනවද? අපි කොච්චර අනුන්ට විවේචනය කරනවද? අපි කොච්චර අනුන්ට හිරිහැර කරනවද? අපි කොච්චර අනුන්ගේ මානසික පීඩාවට අපි ලක් කරනවද? අපි මේවා දන්නේ නැතු ඒවා අපිට බූමරංග වගේ ඉන්න පුළුවන්. ඒ නිසා අපි මේවා තේරුම් අරගෙන අපේ ජීවිතය යහපත් කරගන්නට අදිෂ්ඨාන කරගන්න ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා මා ඉතිසිතින් ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරගෙන අපි මේ කරගත් පින් අනුමෝදන් කරන්න පින් දෙන්න බලාපොරොත්තු වෙන වෙලාව විශේෂයෙන් මේ ධර්ම සාකච්ඡා අවසානයේදී පාලි මහත්මයා නිර්මිත නෝනක් මතක් කළා එයත්ගේ මේ පරිලෝකීය ඥාතිට පින් දෙනවා නම් හොඳයි කියලා. ඒ වගේම ඔබ නමින් මේ පරිලෝකීය මව්පිය ගුරු ඥාති මිත්‍රාදී නැති පන්සලට ඇවිල්ලා ආගමික කටයුතු වල සහ සම්බන්ධ වෙන්න නොහැකි වුණා. මේ විදිහට ධර්ම සාකච්ඡාවට සවන් දීලා ධර්ම ශ්‍රවණය කරලා මනසේ කර්මණක තියාගෙන ඔබ සියලු ආකාරයෙන් උපදෝගත්තා වූ සියලු පින් ඔබ නමින් මේ පරිලෝකීය සියලුම ඥාතීන්ට ලැබේවා. සසර ගමන සුවපත් කරගෙන නිවන අවබෝධ කරගන්න මේ පින් හේතු වේවා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. පින් ගන්නා වූ දිව්‍යෝ සතුටින් මේ පින් අනුමෝදන්ව ජීසක වැඩි දියුණු කරගෙන සම්බුද්ධ ශාසනය අපි හැමදෙනෙක්වත් ඉහින් රැකදෙත්වා. විශේෂයෙන් මේ ලෝකයේ පුරා පැතිරී තිබෙන මේ රෝග බීඩා දුරු වෙලා හැමදෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවන සලසා ගන්නට සියලු දෙවියන්ගේ ආශිර්වාදේ ආරක්ෂාව රැකවරණ නිරතුරු සැලසේවා කියලා අපි සාදු කියලා දෙවියන්ට පින් දෙමු. සියලු ආකාරයෙන් උපදෝගත්තා පුණ්‍ය ශක්තියෙන් අපි හැම දිනාටම ඔබටත් මටත් අපි සෑම සියලු දිනාටම උතුම් ධර්ම අවබෝධය පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. සාදු සාදු සාදු. ඔබ හැම දිනාටම තුරුවන්ගේ අනන්ත ගුණ බලමයින් සිතක් සාන්තියක් යහපතක් වේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. සම්මා සම්බුදු සරණයි.